අද මේ පින්නත් කිස උතුම් සාසන දින ඇති කරගෙන කිරිරත්නි අනන්ත ගුණ සිහි කරලා චිත්ත ප්‍රබෝධයේ ප්‍රසාදය ඇති කරගෙන බොහොම ගෞරවයෙන් චිත්ත සාන්තියෙන් ඉන්න අවස්ථාවක් නීවරණයට අසු වෙන්නේ නැතුව නීවරණයට යටපත් වෙලා තියෙන උතුම් අවස්ථාවක් මෙබඳු අවස්ථාවකදී අපි සුළු වේලාවක් කර්මස්ථානය සත්ගායනා කරලා ඒ අත්පල් භාවනාව වශයෙන් දෙන උදව්ව සුළු වේලාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙන කර්මස්ථාන මානසික මතක තියාගෙන නිවසට ගිහිල්ලාත් වඩන්න පුරුදු වෙන්න ඕනේ. නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. සිහි කරලා ධර්මඥානෙ මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නකොට ලෝකයට අයිති මොනවද? ඒ වගේම මේ ලෝකය හටගන්නේ කොහොමද? ඒ ලෝකේ ස්වභාවය මොකක්ද කියලා දැනගත්තාම Tamanටම අදහසක් එනවා මෙබඳු ලෝකයක් තුල තවතුරක් ජීවත් වෙලා ලබන හරය මොකද්ද? මුලාවටපත් වෙලා දුක් විඳින තව ඉන්නවා මිසක් ලැබෙන හරයක් නැහැ කියලා Tamanට වැටහෙන අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාව ධර්මයේ තුලින් වැටහුණා නම් ඔහුට තමයි ඕනකම තියෙන්නේ මේ සතර ගින්නක් නැත්නම් මේ ලෝකේ ගින්නක් කියලා වැටහිලා ඒ ගින්නෙන් ඉවත් වෙලා හැනසෙන්න ඕනේ කියලා අදහසින් එහෙම දැනගත්තට පස්සේ නිසා තමයි කියන්නේ දර්ශනයෙන් පහ කරනකොට දර්ශනයෙන් පහ වෙන්න ඕනේ. ඊට පස්සේ භාවනාවෙන් පහ කළ යුතු කොටස තියෙන්නේ. දර්ශනයේ පහතබ්බ කියන දර්ශනයේ පහ කළ යුතු කොටස ඉස්සෙල්ලා පහ වෙන්න ඕනේ. භාවනාවේ පහතබ්බ කියන භාවනාවෙන් පහ කරන කොටස ලැබෙන්නේ ඊළඟට පූර්ණ කර ගන්නයි. ඊට අපි දර්ශනයෙන් පහ කරන කොටස තමයි අපි මුලදී තේරුම් ගත්තේ ලෝකේ ස්වභාවයේ, කයේ ස්වභාවයේ, මේ තිබෙන අසාරත්වයේ හොඳින් තේරුම් අරගෙන මේ අසාරත්වයෙන් බේරිච්ච ලෝකයක් කොතනකවත් නෑ නේද කියලා Tamanට වැටහුණාට පස්සේ තමයි වැටහෙන්නේ. එහෙනම් ඒ බඳු ලෝකයක් තුල මම ගන්න තීරණය මොකද්ද කියලා තේරුම් ගන්න. එනන්නේ අසාරත්වයේ වටහාගෙන අසාරත්වයෙන් බේරෙන්න කටයුතු කරනවා නම් එතන තමයි නිවන් මාර්ගය තියෙන්නේ. නිවනට හේතු වෙන භාවනාව නැගින්න තියෙන්නේ. ඒ කාරණේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන අපි සුළු වෙලාවක් ටිකක් විස්තර කරලා තේරුම් අරගෙන මේ භාවනාව කරන්ට බලාපොරොත්තු වෙමු. අපි අහලා තියෙනවා පංචස්කන්ධය කියන වචනය. කද්දකින් පෙන්වන්නේ රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා මේ ජීවත් වෙන සත්වයේ කොටස් පහකට බෙදලා ඒ කොටස් පහක සම්පීඩනයේ නේද මේ මම කියන්නේ. එහෙනම් මේ ජීවිතය කියන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ මේ පහෙන් අහකට තවත් ඉතුරු වෙච්ච කැලලක් මේ ජීවිතය පිළිබඳ නෑ නේද කියලා තේරුම් ගත්තට පස්සේ අන්නේ කොටස් පහ තුලින් දැනගන්නවා ලෝකයේ තිබෙන සියල්ල. ලෝකයේ තිබෙන සියල්ල කොටස් පහට අයිති. ඔය ටික තේරුම් ගත්තට පස්සේ දකින්නවා මේ සියල්ල තුල Taman කැමතිසේ පවත්වන්න පුළුවන් කිසිවක් නෑ නේද? අපි ඒකේ පවත්වන්න බැස්සොත් ඒකේ හොඳින් අල්ලාගත්තොත් අපි ඒකට කියනවා චන්දරාගය කියලා. නැත්නම් උපාදානය කියලා. උපාදානයෙන්වත් ඒකේ බැඳුනහම ඒ සමග සම්බන්ධ වුණාම ඇති වෙන්නේ මොකද්ද? ඒකේ සතු යමක් ඇත්නම් ඒක අපිට භාවිතා කරන්න ඒකේ තියෙන ආදීන වෙල ගෝචර වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි ඔක තේරුම් අරගන්න අද උඟ දෙනෙක් හැවටීමටපත් වෙලා තියෙනවා. පංච උපාදානස්කන්ධේ නම් දුකයි, පංචස්කන්ධේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ කියලා මෙහෙම මතයක් මත කරලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා දුක්ඛ ස්කන්ධය කියලා කියනකොට පංචස්කන්ධය දුක්ඛ ස්කන්ධය කියලා පැහැදිලිව දේශනා කරනවා. ඒ දුක්ඛ ස්කන්ධය හොඳ දෙයක් කියලා අවිද්‍යාව නිසා නිගමනය කළා ඒකට බැඳුනහම ඒ පංචස්කන්ධය සමග රූප සමග බැඳුනහම රූපස්කන්ධය සමග ඒක රූප උපාදානස්කන්ධයක් කියන්නේ ඒකටයි. ඒ වේදනාව ආස්වාදජනකයි හොඳයි මේක පවත්වාගෙන යන එක වටිනවා කියලා අදහසින් බැඳුනොත් ඒ වේදනා ස්කන්ධය වේදනා උපාදානස්කන්ධයක් වෙනවා. මෙන්න දුක්ඛ ස්කන්ධය සමග බැඳීමක් ඇති වෙනවා. ඒ වගේම සංඥා ස්කන්ධය කියන එක දුක්ඛ ස්කන්ධයක්. ඒ දුක්ඛ ස්කන්ධය හොඳයි කියලා අල්ලගන්න ගියොත් අපිට දුක විඳින්න සිද්ධ වෙනවා. දුකට බැඳෙනවා. ඒ වගේ සංකාරස්කන්ධය හොඳයි කියලා අල්ලගත්තොත් සංකාරස්කන්ධය සංකාර උපාදානස්කන්ධයක් වෙනවා. ඒතකොට වෙන්නේ මොකද? දුක සහ දුකට බැඳීම. නැත්නම් දුක සහ දුකට හේතුව කියන දෙක තුලම ඔහු කටයුතු කරන්නෙක් වෙනවා. උපාදානස්කන්ධයට බැඳුනොත් වෙන්නේ ඒකයි. ඒ උපාදානෙ නැතිකොලොත් දුකට හේතුවෙන් නිදහස් වෙනවා. හේතුව නිදහස් වුණා නම් දුක් නැමැති ඵලයෙන් ඔහු නිදහස් වෙනවා. යව විඥානස්කන්ධය කියලා යමක් තියෙනවා නම් ඒ විඥානස්කන්ධය කියනකොට ඒ විඥානස්කන්ධයට අයිති වෙන කොටස දුක් කොටස. ඒ විඥානස්කන්ධය සමග උපාදානයේ බැඳුනොත් විඥාන උපාදානස්කන්ධයක් වෙනවා. ඒතකොට එතන දුක සහ දුකට හේතුව කියන දෙකේම මිශ්‍රණයක් වෙනවා. මේක හරි භයානකයි. දැන් රූපස්කන්ධය පැත්තක තියෙනවා. රූපස්කන්ධය සමග බැඳුනොත් ඒ සමග අපිට ඒ දුකට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා.
දැන් සමහර අය හිතන්නේ උපාදානස්කන්ධයෙන් බැඳුනේ නැත්නම් දුකෙන් නිදහස් කියලා. ඒතර නැත්නම් දුක තියෙන්නේ නැහැ බාහිර තැනක උපාදානස්කන්ධයක තුන තමයි දුක තියෙන්නේ කියලා. දුක දැනෙන්නේ දුක වැළඳගන්නේ උපාදානස්කන්ධයක බැඳුනොත්. අපි තමු මෙහෙම දෙයක්. වහ කුප්පියක් තියෙනවා. බිව්වොත් වහ වෙනවා, වැරෙනවා, මරණය හා සමාන දුකකටපත් වෙනවා. පැත්තක කුප්පිය තියෙනවා වහත් එක්කලා. දැන් අපි යනවා ඒ කුප්පියේ තියෙන වහද කියලා. අපි කියන්නේ තියෙන වහ තමයි. බිව්වොත් වහ වෙනවා. නොබී පැත්තක තුනක් කුප්පියේ තියෙන වහ. මෙන්න මේ වගේ දුක වැළඳගත්තොත් දුක් විඳින්න සිද්ධ වෙනවා. වැළඳගන්නතෝ පැත්තක තිබුණත් ඒ තිබෙන දුක් ගොඩම. වැළඳගත්තොත් දුකේ ආදීනව ලබන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තේරුම් ගන්න බැරුවහම දැනෙන එක විතරයි දුක්. දැනෙන්නේ නැති එකට අපි දුක කියන්න බෑ කියලා මෙහෙම නිගමනයක් කළා මතයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ කාලේ වෙනකොට සමහර තැන්වල. මෙන්න මේකත් මහ රැවටිල්ල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධයේ දුකයි, ඇස දුකයි, රූපේ දුකයි, කන දුකයි, ශබ්දේ දුකයි. ඔය ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දුක්ඛස්කන්ධයයි කියලා දේශනා කරලා තියෙනවා. ඒක අල්ලා ගන්න ගියාම මේක බදා ගන්න ගියාම දුක විඳින්න සිද්ධ වෙනවා. දුකෙන් නිදහස් වෙන්න බෑ. අපි නිදහස් දුක කියන එක පැත්තක තියෙනවා. අල්ලා ගන්න ගියොත් දුක විඳින්න සිද්ධ වෙනවා. මොකක් නිසාද දුක් වෙන්නේ? ඒවා කැඩෙනවා නම්, බිඳෙනවා නම්, විනාශ වෙනවා නම් Taman කැමතිසේ පවතින නැතුව විපරිණාමයටපත් වෙන දේවල් නම් ඒ දුක් සහගත දේවල්. ඒක ඒවට උරුම ස්වභාවය. ඒ ස්වභාවය කාටවත් වෙනස් කරන්න බෑ. ඒ උරුමේ. ඒක එහෙම තියෙද්දි ඒක දන්නේ නැතුව ඒක වටිනවා කියලා හිතාගන්නේ මෝඩකම. අවිද්‍යාව. අවිද්‍යාවෙන් ඒක වැළඳගත්තොත් ඒකට උරුමේනේ යමත් ඒක අපිට විඳින්න සිද්ධ වෙනවා. විඳින්නට පිච්චෙනවා. අත දැම්මොත් ඒක ක්‍රියාවලියෙන් අත පුච්චා ගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අතහර ගත්තාම විඳින්න කියන්නේ කොහොමද දැක්වම පිච්චෙන જાතියක් කියලා අපි කියනවා. පිච්චෙන જાතියක් කියන එක විඳින්නට උරුමද? අත දැම්මොත් ඒ නිසා පිච්චෙනවා. අන්න ඒ වගේ. ඒතර පුච්චා ගන්නවා. පුච්චා ගත්තාම වේදනාවක් විඳින්න සිද්ධ වෙනවා. ඒක දුක. ඒක දුක වැළඳ ගැනීම නිසා දුක අපිට ඇතුල් වුණා. අපි තුරට ඇතුල් කරගෙන වින්දා. අපි මේ පැත්තකින් තියා තිබ්බොත් ඒක පුච්චා ගන්න නැතුව විඳින්න පිච්චෙන ස්වභාවය තියෙනවා. නමුත් ඒක අපි වැළඳගත්තේ නිසා අපි පිච්චෙන්නේ. අන්න ඒ වගේ දුක කියන එක යමකින් ලබා දෙනවද? ඒක පැත්තක තියෙනවා. අපි ඔක උත්සාහ ගන්න ගියොත් එහෙම ඒ දුකට විඳින්න සිද්ධ වෙනවා. පෙර භවයේ උපාදාන දානය කරපු මනුෂ්‍ය ධර්මයේ නිසා අද මනුෂ්‍ය ධර්මයේ දුකටයි කියුනේ ඇස කන දිව නාසය ශරීරය කියන ඒවා ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් අපි බදලා. ඒ නිසා අපි මැරෙනකන් ওই දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකටපත් වෙන හේතුව ක්‍රියාත්මක කරලා දුක් ඵලයේ ලැබුවා. ඒ නිසා ඇසත් දුකයි, කනත් දුකයි, නාසයත් දුකයි, දිවත් දුකයි, කයත් දුකයි, මනත් දුකයි. ඒ ඵලය. දැන් ওই ඵලයේ ඉඳගෙන මතුත් ඒ බඳු ඵලයක් මතු කරගන්න. අවද හේතුව වල නැගුවොත්. දුකට හේතුව තෘෂ්ණාව නැත්නම් උපාදාන. උපාදාන සහිතව ගත්තොත් මොකද වෙන්නේ? අර දැන් විදින විපාක දුක වාගේ. නැවත වතාවක් අපිට සිද්ධ වෙනවා. මතුත් එහෙම විපාක දුකට අවශ්‍ය කරන පසුඵලය හදාගෙන අසක් කනක් නාසයක් දිවක් කයක් මනක් හදාගන්න. එහෙනම් රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් යලි කොට නගා ගන්න. අවශ්‍ය වෙන හේතුව තමයි උපාදානස්කන්ධයේ තියෙන උපාදානයි. ඒ ස්කන්ධ පහ අල්ලාගත්තොත්, ස්කන්ධ පහේ බැඳුනොත්, ඒක සමග සම්බන්ධ වෙලා හිටියොත්, ඒ හේතුව නිසා මතුත් ඒ බඳු වන්නා වූ අර ස්කන්ධ පහ හටගන්න හේතු ගොඩ නගාගත්ත නිසා මේ ස්කන්ධ පහ තුල සම්බන්ධය මැරිලා ගියාට පස්සේ නවතින්නේ නැහැ. නැවතත් ස්කන්ධ පහ ගොඩ නගනවා තව කෙනෙකුට. ඒකෙත් අර උපාදානෙ එක තිබුණොත් ඒකෙන් නවතින්නෙත් නැහැ. ඒකත් විඳලා ඉවරනකොට නැවත ස්කන්ධ පහ තව කෙනෙකුට ගොඩ නගලා තවත් සත්‍යය විහි කරනවා. මේ තමයි සත්‍යයව කියන දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන්න බෑ. උපාදානිය බැඳිලා ඉන්න එක. එහෙනම් අපිට කරන්න තියෙන්නේ විපාක වශයෙන් හටගත්ත මේ අසකන දිවලාසී ශරීරයෙන් නැති කරන්න බෑ. මැරෙනකන් කරන්න දෙයක් නැති තියෙනවා. ඒක අල්ලගත්තේ විඳින්න වෙන්නේ. ඒ දුක ඉතුරු වෙනවා අපිට මේ ජීවිතේ. හැබැයි මේ ජීවිතේදී ඒකත් එක්කලා උපාදානය කරන්න ගියොත් බාහිර මහා දුක් ගොඩක් එකලා තව අසහනකාරීව විඳින්න පටන් ගන්නවා. එහෙනම් මෙලෝදී ආර්ය මාර්ගය වල අයින් කර ගන්න පුළුවන්. මේ මතුවදී විඳින්න සිද්ධ වෙන පංචස්කන්ධයන් හට ගන්න තිබිච්ච හේතු නැති කරගත්තාම මතු පංචස්කන්ධයක් නැති වෙනවා. අමතරව හදාගත්ත අසහනකාරී වැඩි විලා තියෙනවා. ඒක දැම්මම සංසිඳව ගන්න පුළුවන් වෙනවා. මානසික අසහනිය දුරු කර ගන්න පුළුවන් වෙනවා. කායික වශයෙන් විඳින්න දින අසහනයක් තියෙනවා. අරිහත්ත්වයටපත් වෙනවා කරන්න දෙයක් නැහැ. ඒ පෙර භවයෙන් හරගත්ත විපාක පංචස්කන්ධය ඉවර වෙනකන් ඒක විඳින්න වෙනවා. මේ පංචස්කන්ධයේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තේරුම් ගත්තට පස්සේ මේ පංචස්කන්ධය කෙරෙහි අපිට බැඳීමට තිබුණ ආසාව දුරු වෙලා යනවා. විතර නොබැඳී යනවා. නොබැඳෙන්නේ මිදේ. මිදුනේ වී දැනගන්න. නොබැඳෙන්නේ නොඇලී. නොඇලින්නේ මිදේ, මිදුනේ වී දැනගනි. යන්න උපාදානෙ නැති වුණා. එහෙනම් අපිට කරන්න පුළුවන් අරිහත්ත්වයටපත් වෙනවා කියන්නේ පංචස්කන්ධය නැති කරන්න බෑ.
පංචස්කන්ධයේ තියෙන උපාදානස්කන්ධය හේවත් බැඳීම නතර කරගත්තේ. අන්න උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි ජාති නිරෝධන මතුවට හටගන්න විදිහට ශෝක පරිදේව දුක් දොමනස් උපායාසයන්ගෙන් නිදහස් වුණා. මෙන්න මේ ආකාරයෙන් අරිහත්ත්වයටපත් වෙනකම් මාර්ගයේ තියෙන උපාදානිය නැති කරගන්න නැන ආසාවෙන් බැඳිලා ඉන්න එක නැති කරගන්න. ආසාවෙන් බැඳිලා ඉන්න එක නැති කරගන්න නම් අර පංචස්කන්ධයේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරන්න ඕනේ. යලි යලි සිහි කරනකොට ආස්වාද වශයෙන් අරගෙන හිටියේ මේ ආදීනව කඩක් නේද දුක්ඛ කඩක් නේද කියලා තමයි වැටහීම මතුවේ. මෙන්න මේක වැටහෙනකොට දුක්ඛ ආර්ය සත්‍ය මතුවලාට පස්සේ මෙන්න දුක කියලා වැටහුණා. ඒක දින්නක් නේ කියලා වැටහුණා. ඊට පස්සේ මේ දුකට මම තව තවත්පත් වෙන්න බෑ. ඒ දුකට හේතුවක් යමක් තියෙනවා. ඒ හේතුවන් තෘෂ්ණාව දුරු කරගන්න ඕනේ, උපාදානිය දුරු කරගන්න ඕනේ. අන්නේ අදහසෙන් උපාදානිය දුරු කර ගැනීමේ හැකියාව හේතුව ලැබෙනවා. අන්නේ සඳහා වඩන මාර්ගයට කියනවා නිවන් දකින්න මාර්ගය වඩනවා. ඉතින් ওই ටික තේරුම් අරගෙන තව විස්තර කරලා පසුව තේරුම් ගන්න ඉතින්ම කියන ඒවා නිසා වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකද රූප උපාදානස්කන්ධය, මොකද රූපස්කන්ධය ආදී වශයෙන් දන්නේ නැත්නම් පසුවත් විග්‍රහ කරලා අරගන්න ඕනේ. දන්න මට්ටමේ හිතාගෙන ඉස්සර ආරම්භ කරලා වරෙන් පටන් ගන්න. දැන් අපි ඒ ආකාරයෙන් මේ ආර්ය මාර්ගයේ පූර්ණ වෙන්න පංචස්කන්ධයේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව සිහි කරලා ඒ අසාරත්වයේ වටහාගෙන එහිදීමනේ යම් උපාදානියක් බැඳීමක් ඇත්නම් ඒ උපාදානිය නිරෝධ කරලා නැහැ නැවත මතු නොවන ආකාරයට පත් කර ගැනීම ලබන සාන්තිය සිහි කරගෙන අන්නේ නිවන්ට හිත තියාගෙන වෙනින් මට මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහැ. වෙන ලෝකේ බදන්න දෙයක් නැහැ. කාගෙන් අල්ලන්න දෙයක් නැහැ. දේශයෙන් ගැටෙන්න, මෝහයෙන් මුලා වෙන්න දෙයක් නැහැ කියලා තේරුම් අරන්. මට අවශ්‍ය වෙන්නේ අන්නේ උත්තරීතර නිවන ලබා දෙන ආර්ය මාර්ගය පූර්ණේ කරගන්නීමයි කියන හැඟීම අරගෙන. මේ භාවනාව ටිකක් වෙලා අපි වඩන්න බලාපොරොත්තු වෙමු.